ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක තුන්වෙනි කතාපොත ලෝහිත පරීක්ෂණය. අද කතාවේ 9 වෙනි කොටස. එහෙනම් බුරියා අදත් කතාව කියන්නයි රෙඩි වෙන්නේ. ගයිස් ඔයාලා අහන්න ලෑස්තිද? හරි එහෙනම් බුරියා නවල්ස් YouTube channel එක subscribe කරන්න. bell button එකක් click කරන්න. එතකොට ඔයාට notification එකක් එයි මම වීඩියෝ එකක් දාපු හැටියෙම. ඒ link එකෙන් ඔයාට channel එකට ඇවිල්ලා කතාව අහන්නත් ලේසියිනේ. අද කියන කතාවේ කොටස ජෙෆරසන් හෝප් මහත්තයා එනොක් ජේ ඩේබර් හා ජෝසප් ස්ටැන්ගර්සන්ව මරා දැමුවේ ඇයි? මේ කතාවේ දෙවෙනි කොටස යූටා කාන්තාරයේ පිපුණු මලක් ලෝහිත පරීක්ෂණ කතාවේ 9 වෙනි කොටස. එහෙනම් අපි යමු අද කතාවේ කොටසට. මොමෝන් බැතිමතුන් ඔවුන්ගේ ගමනාන්තය වෙත පැමිණෙද්දී මුහුණ දුන් දුෂ්කරතා ගැන විස්තර කිරීමට මේ අවස්ථාව නොවේ. මිසිසිපි ගම් ඉවුර සිට රොකී කඳුවැටියේ බටහිර බෑවුම වෙත ඔවුන් සංක්‍රමණය වූයේ ඉතිහාසයේ නොවූ විරූ දුෂ්කරතා මැදයි. බීසුණු මනුෂ්‍යයන්, බීසුණු වනසිව්පාවන්, ලෙඩ රෝග, වීඩාව, කුසගින්න, පිපාසය මේ ආදී සොබාදාමින් එල්ල වූ බාධක හැම එකක්ම මැඩගෙන ඉදිරියට යාමට ඔහු සමත් වූහ. කෙසේ වෙතත් මෙම දීර්ඝ ගමනේදී නොකඩවා ඔවුන් වෙත ළඟා වූ දුක් ගැහැට අපමණය. මේවා ඉදිරියේ ඔවුන්ගේ ශක්තිමත් නිර්භයම පුද්ගලයන් පවා බීතියෙන් සැලුණාහ. දීර්ඝ ගමන අවසානයේ ඔහු යූටා ශුෂ්ක කාන්තාරය ප්‍රදේශය වෙත ළඟා වූහ. මෙන්න මෙතන තමයි අපේ භූමිය. සදාකල්හිම අපට වාසය කිරීමට දෙවියන් වහන්සේ ලබා දුන් තැන. නායක උතුමාණන් වූ බ්‍රික්හැම් යන්ගේ මුවෙන් එසේ අසන්නට ලැබුණු විට සියල්ලෝම දනින් වැටි දෙවියන්ට යාඥා කළහ. නායකත්වය දැරීමට මෙන්ම පරිපාලනයටද තමා සුදුස්සෙකු බව බ්‍රික්හැම් යන් ඉක්මනට ඔප්පු කර පෙන්වුවේය. හිස් කාන්තාර බිමේ අනාගත නගරය සැලසුම් කරන ලදී. පිඹුරුපත් ඇඳ ඉඩම් කැබලිවලට වෙන් කරන ලදී. එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව ඉඩම් බෙදා දෙන ලදී. වෙළඳුන්ට වෙළඳාම ඇරඹීම සඳහා ඉඩම්ද අනෙක් වෘත්තිකයන්ට ඒ වෘත්තීන් සඳහා ඉඩම්ද හිමි විය. මම්මාවත් හා චතුරස්‍ර ඉදි කෙරිනි. වැසි ජලය ගලා බැසීමට කාණු පද්ධති පැල රෝපණය කිරීමද මල් වතුද සැකසිනි. ඊළඟ ගිම්මානයේ උදා වෙද්දී කෙත්වතු තිරිඟු කරලින් බර විය. ධාන්‍ය වැපුරු කෙත් පැහෙන කරලින් බර වෙද්දී යූටාව රන් පෑයෙන් බැබලෙන්නට පටන් ගත්තේය. මෙම සංක්‍රමණිකයන් අත ගැසූ සෑම කටයුත්තක්ම පුදුමාකාර ලෙස සාර්ථක විය. මේ හැම එකකටම වඩා අලංකාර වූයේ නගරයේ මැද්දේ ඔවුන් ඉදි කළ දෙව් මැදුරයි. එය උසින් ඉතා වැඩි වූ අතර ප්‍රමාණයෙන්ද බොහෝ විශාල විය. උදේ හිරු පායන මොහොතේ සිට හිරු බැස යන තෙක් සංගීත වාදනය රටේ සතර අතින් අසන්නට ලැබිනි. දහසක් අන්තරායන් මැදින් තමන් මෙහි කැඳවාගෙන ආගමික නායකයා වෙනුවෙන් බැතිමතුන් පැවැත් වූ සංගීත වාදනය. අනාථයින් දෙදෙනා ජොන් ෆෙරියර් හා කුඩා දැරිය මොමෝන් බැතිමතුන් සමග ගමනාන්තය දක්වා කැඳවාගෙන එන ලදී. දැරිය ජෝන් ෆෙරියර්ගේ දියණිය ලෙස ඔහුගේ භාරයට පත්විය. නිවාස ඉදිවෙනතුරු ඇය රැඳී සිටියේ ස්ටැන්ගර්සන් නම් ආගමික සහෝදරයාට අයත් කරත්තේය. ස්ටැන්ගර්සන් ඔහුගේ බිරියන් තිදෙනා සහ 12 හැවිරිදි පුත්‍රයාද එහි වාසය කළෝය. කුඩා කාලයේදීම තම මව අහිමි වීමෙන් කම්පනයට පත්ව සිටි දැරිය මේ කාන්තාවන්ගේ සුරතලිය බවට පත් වූවාය. මේ අතර ජෝන් ෆෙරියර් විඩාපත් නොවන දඩයක්කාරයෙකු ලෙසත් දක්ෂ මඟ පෙන්වන්නෙකු ලෙසත් සහෝදර ජනයා අතරේ ප්‍රසිද්ධියට පත්විය. අන් අයට සමාන තත්වයේ ශාස්ත්‍රීය ඉඩම් කැබැල්ලක් ප්‍රධානීන්ගේ තීරණයෙන් ඔහුට හිමි විය. මේ ඉඩම් ප්‍රමාණයෙන් කුඩා වූයේ නායක උතුමාණන් වූ බ්‍රික්හැම් යන්ගෙත් ශුද්ධවන්තයන් සිව් දෙනා වූ ස්ටැන්ගර්සන්, ඩේබර්, කිම්බෝල් හා ජොනසන් යන අයගේ ඉඩම් කැබලිවලට පමණි. ඔහුට ලැබුණු මේ බිම් කැබැල්ලේ ජෝන් ෆෙරියර් ලී කොට වලින් නිවසක් තනාගත්තේය. කලක් ගත වෙද්දී මේට අමතර කාමර එකතු විය. මේ අගනා වාසස්ථානයක් බවට පත්විය. බුද්ධිමතුන් ක්‍රියාශීලී මනසක් තිබූ ඔහු දෑතේ වැඩ කටයුතු වලට දක්ෂයෙක් විය. උදේ සිට හැන්දෑවන තුරු තමාට අයත් ඉඩම් සීසෑමට හා අස්වැද්දීමට ඔහු සම්පූර්ණ කාලය ගත කළේය. එහින් කල් ගෙවද්දී ජෝන් ෆෙරියර්ගේ ගොවිපොළ හොඳින් සරුසාර විය. භෝග වගාව හා සතුන් ඇති කිරීම සාර්ථක වෙද්දී ඔහු ධනය අතින් යහපත් අතට හැරිනි. අවුරුදු 3ක් ගත වෙද්දී ඔහු තම අසල්වාසීන්ට වඩා ධනවතෙකු විය. අවුරුදු 6ක් ගත වෙද්දී ඉඩම් හිමි වැවිලිකරුවෙකු විය. අවුරුදු 9ක් ගත වෙද්දී ඔහු හැඳින්වූයේ ඉඩම් හිමි ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙසිනි. අවුරුදු 12ක් ගත වෙද්දී ෆෙරියර් ධනකූරයෙකු බවට පත්විය. සෝල්ට් ලේක් නගරයේ ඔහුගේ මට්ටමට ලං විය හැකි ධනවතුන් සිටියේ දුසින් භාගයක්වත් අඩු ගණනකි. රට අභ්‍යන්තරයේ මුහුදක් වූ මහා ලුණු විලේ සෝල්ට් ලේක් සිට වාසාව කඳුවැටිය දක්වා ජෝන් ෆෙරියර් තරම් සුප්‍රසිද්ධ පත් අනිකුත් නොවිය.
ඔහු සමග ආගම ඇදූ මොමෝන් සමාජයේ ෆෙරියර් අප්‍රසාදයට පත් වූයේ එකම කරුණක් සම්බන්ධයෙන් පමණි. කවුරු කොතරම් තර්ක විතර්ක ඉදිරිපත් කළත් ආයාචනා කළත් විවාහයක් කර ගැනීම ජෝන් ෆෙරියර් ප්‍රතික්ෂේප කළේය. මෙසේ කිරීමට හේතුවක් ඔහු කිසිවිටකත් ඉදිරිපත් කළේ නැත. ඔහු තම මතය දැඩිව ඇලී සිටියේය. ඔහු මෙසේ අවිවාහක සිටීමෙන් පෙනෙන්නේ මොමෝන් ආගම ගැන ඔහු දක්වන නොසැලකිලිමත් බවයයි සමහරු චෝදනා කළහ. තවත් සමහරුන්ගේ මතය වූයේ විවාහයක් කර ගැනීමෙන් මුදල් වියදම් වෙන නිසා ධනයට තණ්හාවෙන් ෆෙරියර් විවාහ නොවන බවයි. ෆෙරියර් තරුණ කාලයේ ඔහුගේ ආදරය දිනු රන්වන් කෙස් තිබූ ආදරවන්තියක් ඔහුට සිටි බවත් ඇය ඔහු හැර දමා අත්ලාන්තික් වෙරළ දෙසට පැන ගිය නිසා විවාහ නොවීමට තීරණය කර ඇති බවත් තවත් සමහරුන්ගේ මතය විය. කාරණය කුමක් වුවත් ෆෙරියර් ජීවත් වූයේ අවිවාහකය. අනෙක් සියලුම ආකාරවලින් ඔහු නිසි පරිදි ආගම් ඇදහුවේය. ඔහු සෝල්ට් ලේක් නගරයේ ප්‍රකට වූයේ භක්තිමත්ව ආගම ඇදහූ අවංක පුද්ගලයෙකු ලෙසයි. දැවනිවසේ හැදුණු වැඩුණු ලුසී ෆෙරියර් සෑම කටයුත්තකදීම සිය පියාණන්ට සහාය වූවාය. කඳුකරෙන් හම ආ වේගවත් සුළඟත් පයින් ගස් වලින් හැමූ කපුරු සුගන්ධයක් ඇයට මවක හෝ සේවිකාවක නැති අඩුව පිරවීමට සමත් විය. කාලය වසරින් වසර ගෙවී යද්දී ලුසී උසින් මහතින් මෙන්ම ශක්තියෙන්ද වැඩුණාය. ඇගේ කම්මුල් වඩාත් රතු පැහැවෙද්දී පියවර තැබීමේ ලාලිත්‍ය වෙනස් විය. ෆෙරියර්ගේ ගොවිපොළ අසලින් වැටී තිබූ අඩිපාරේ ගමන්ගත් පැරණි ගම්වාසීන්ට ලූසීගේ සුන්දර වෙනස පැහැදිලිව දැකිය හැකි විය. සිය පියාගේ තිරිඟු ගොවිපොළෙන් තිරිඟු කරල් මිටියක් නෙලාගෙන අශ්වයා පිට නැගී ආ ලුසී ඔවුනට නිතර දකින්නට ලැබිනි. අශ්වයාද පහසුවෙන් කීකුරු කරගෙන ගොවිපොළේ ධාන්‍යද රැගෙන ආ ඇය ඔවුනට සීකලේ බටහිර දිග ජනපදවල තරුණ තරුණියන්ට උරුම සැබෑ සොඳුරු බව හා කාර්යශූර බවයි. මේ අයුරින් මල් පොහොට්ටුව මලක් බවට විකසිත වෙද්දී ඇගේ පියා පැසිෆික් බෑවුමේ ධනවත්ම ගොවියා බවට පත්විය. මොමෝන් ආගමිකයෝ තමන්ව හඳුන්වාගත්තේ ජේසුතුමාගේ මෑත යුගයේ සාන්තුවරයන් ලෙසිනි. ඔවුන් තම ආගමේ සංකේතය ලෙස යොදාගත්තේ මීවදයයි. ඒ ජූනි මාසයේ උණුසුම් දිනයක මෑත යුගයේ ශාන්තවරයෝ මීමැස්සන් මෙන් කඩිසරව වැඩ කටයුතු වල යෙදී සිටියහ. ගොවිපළෙත් මහමගත් එකසේ අනලස්ව ඔහු ක්‍රියාශීලී වූහ. කැලිෆෝනියා ජනපදයේ රත්තරන් ඉල්ලන් හමුවීමේ ආරංචිය උතුරු ඇමරිකානු මහද්වීපය පුරා පැතිර ගියේ ලැබුගින්නක් මෙනි. එක්සත් ජනපදයේ පුරා වැසියෝ රත්තරන් හැරීමේ අරමුණෙන් කැලිෆෝනියාව වෙත සංක්‍රමණය වීමට පටන් ගත්තෝය. ඔවුන්ගේ ගමන් මඟ වැටී තිබුණේ මොමෝන් දේශයේ අගනුවර වූ සෝල්ටෙක් ලෙක් නගරය හරහායි. මේ තවලම් බඩු පැට වූ කොටුළුවන්ගෙන් සහ සංක්‍රමණිකයන්ගෙන් රැගත් අශ්වයන්ගෙන් සෑදී තිබිනි. ඒවා වැල නොකඩී ගමන් ගත්තේ බටහිර දෙසටයි. මේ මිනිසා සත්ව ගංගාව නිසා සෝල්ට් ලේක් නගරයේ වීදිවල නීතිපතා තදබදයක් පැවිතිනි. මීට අමතරව නුදුරු තනබිම්වල බැටළුවන් හා ගවයන්ට තනකවමින් සිටි ගොපල්ලෝ තම සතුන් දක්කාගෙන නගරය හරහා ගමන් කළහ. මෙසේ මහජනයාගෙන් සහ සතුන්ගෙන් වීදිය පිරී ගිය අවස්ථාවක ඒ අතරින් අශ්වයෙකු පිට නැගී ගමන් කිරීමට ලුසීට සිදුවිය. වෙනදා මෙන්ම එදිනදාද ඇගේ පියා ඇයට පැවරූ රාජකාරියක් ඉටු කිරීමට පිණිසයි. ඇගේ දුඹුරු පැහැති දිගු කේශ කලාපය සුළඟේ ලෙල දෙද්දී ලුසී අසුපිට නැගී වේගයෙන් ඉදිරියට ගමන් කළාය. ගමන් වෙහෙස නිසා ඇගේ මුහුණ රතු පෑවී තිබිනි. නිර්භයව අසු ඉදිරියට මෙහෙය වූ මේ සුන්දර තරුණිය දෙස සංචාරකයෝ විස්මිතව බලා සිටියහ. නගරයේ පිටත සීමාවට ලං වෙද්දී පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැව් ලුසී දුටුවාය. තනබිම්වල සිට නගරයේ මැදයට ගවයන් දක්වාගෙන ආ ගොපල්ලන්ට තිබුණේ රළු ගති පැවතුම්ය. Taman නිසා මාර්ගයේ ඇතිවන බාධාව ගැන ඔහු තැකීමක් නොකළහ. මාර්ගයේ වසා සිටි මීහරක් රංචුවෙන් මිදී සිය කටයුත්ත සඳහා යාමට ලුසී නොයිසිල්ලෙන් බලා සිටියාය. ගව්පේලියේ හිස් වූ තැනින් දුටු විගස ඇය තම අසු එතනට මෙහෙය වූවාය. ඒත් පසුපසින් ආ ගවයෝ ඒ හිඩැසි වැසී යනසේ එතනට එක් වූහ. දැන් ලුසී දිගු අන්සහිත බීසුණු බෑලුම් හෙළූ මීහරක් රංචුව මැද්දේය. ගොවිපොළේ වැඩ කටයුතු නිසා ගවයන් ගැන දැන සිටි ඇය බියටපත් වූයේ නැත. ඇය උත්සාහ දැරුවේ සතුන් අතරින් ලැබෙන සුළු ඉඩකින් කෙසේ හෝ තම අශ්වයා ඉදිරියට ගෙන යාමටයි. ඒත් අවාසනාවක මහත එක් මීහරකෙකුගේ දිග අඟක් අහම්බෙන් ඇය නැගී සිටි අශ්වයාගේ උදුරයේ ඇනිනි. දැඩි වේදනාවටපත් අශ්වයා කෝපෙන් විවුරු විය. ඉදිරි කකුල් දෙක ඉහළට ඔසවාගත් ඌ මරහඬ දෙමින් දඟලන්නට පටන් ගත්තේය.
අශ්වයින් කැළඹීමට පත්ව කුලප්පු වී ඉදිරි දෙපා ඔසවමින් කලබල කරන විටක ඌ පිට රැඳී සිටිය හැක්කේ දක්ෂ අශ්වාරෝහකයෙකුට පමණි. මෙය ඊටා භයානක අවස්ථාවකි. ඌ ඉදිරි දෙපා පහළ හෙලා සතර පයින් සිටීමට උත්සාහ කළ සෑම විටකම මීහරකෙකුගේ අං අශ්වයාගේ සිරුරේ ඇනිනි. එයින් සිදු වූයේ ඌ තව තවත් කෝපයට පත්වීමයි. ලුසී කෙසේ හෝ අශ්ව සැඳෑලේ රැඳී සිටිය යුතු විය. යන්තමින් හෝ පය ලිස්සා ගියහොත් සිදුවන්නේ ඇය අසුපිටි බිම ඇද වැටීමයි. එසේ වුවොත් සිදුවන්නේ සිය ගණනක් සතුන්ගේ කූරවලට පෑගී අනිවාර්යෙන්ම ජීවිතක්ෂයට පත්වීමයි. මෙවැනි අවස්ථාවකට මුහුණ දී පුරුද්දක් නොතිබුණු ලුසීට කලාන්ත ගතියක් දැනින. ඉහළටම තූ දූවිල්ලෙන්ද දඟලන සතුන්ගේ ප්‍රාශ්වාසයෙන්ද ඇය තවත් අපහසුතාවයට පත් වූවාය. අශ්වයාගේ රේන්ස් පටි අල්ලාගෙන සිටි ඇගේ දෑත්වල ග්‍රහණය ලිහිල් විය. තව මොහොතකින් දිවි ගලවා ගැනීමේ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී යාමට ඉඩ තිබිනි. ඒත් එක්වරම ඇගේ වැලමිට අසලින් කරුණාවන්ත වදනක හඬක් ඇයට අසන්නට ලැබින. ඒ කිසිවෙකු ඇගේ සහායට ඒමට සූදානම් බවයි. ඒ මොහොතේම දුඹුරු පැහැති හැඩි දැඩි අතක් අශ්වයාගේ කටකලියාවෙන් අල්ලාගෙන ඌ ගව රංචුවෙන් ඉවතට ඇදගත්තේය. ඔබට තුවාලයක් සිදු වුණේ නැහැ නේද මෙනවිය? ඇගේ ගැලුම්කාරයා විමසුවේය. ඇය හිසෝසවා නිර්භයව දුඹුරු පැහැති මූණ දෙස බලා සිනාසුනාය. මං හරියට බය වුණා. මීයල දෙන්නු ගොඩකට පොන්චෝ මෙච්චර බය වේවි කියලා මං හිතුවේ නෑ. ඔබට අශ්ව සැඳෑලේ රැඳී ඉන්න පුළුවන් වුණ එක ගැන අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනේ. ඔහු කීය. ඔහු බීසුණු පෙනුමක් තිබූ උස තරුණයෙකි. වේගයෙන් ගමන් කළ හැකි ශක්තිමත් අසෙකු පිට නැගී සිටි ඔහු දඩයක්කාරයෙකු මෙන් හැඳ කරේ රයිෆලයක් එල්ලාගෙන සිටියේය. ඔබ නේද ජෝන් ෆෙරියර්ගේ දියණිය? මන් දුටුවා ඔබ ගෙදර ඉඳලා මේ පැත්තට ආ හැටි. ඔබේ තාත්තා හමු වුණාම අහන්න. ශාන්ත ලුවී නගරේ ජෙෆර්සන් හෝප්ලා මතකද කියලා. ඔබේ තාත්තා මං හිතන ජෝන් ෆෙරියර් නම් ඔහු මගේ තාත්තාගේ හොඳ මිත්‍රයෙක්. එහෙනම් ඇයි ඉතින් ඔබම අපේ තාත්තව හමුවෙන් ඇවිත් ඒක අහන්නේ නැත්තේ? ඇය ඇසුවේ තැම්පත් ස්වරයකිනි. මෙම යෝජනාව ගැන තරුණයා හැබෑම සතුටටපත් වූ බව පෙනින. ඔහුගේ කළු පැහැති දෙනෙත් ප්‍රීතියෙන් දිලිසෙන්නට විය. හොඳයි මම එන්නම්. අපි පසුගිය මාස දෙකම කඳුකරයට වෙලා රළු ජීවිතයක් ගත කළේ. ගෙදරකට ගොඩ වදින්න තරම් පිරිසුදු පෙනුමක් මා ළඟ නැහැ. ඔහුට අපව පිළිගන්න වෙනවා මේ හැටියෙම. ඔබට ස්තුති කරන්න ඔහුට හේතු ගොඩක් තියේවි. ඒ වගේමයි මටත්. ඇය පිළිතුරු දුන්නාය. තාත්තා මට හරි ආදරෙයි. අර එළදෙනුන්ට පෑගිලා මාව මලානම්. ඔහුට ඒක දරා ගන්න බැරි වේදනාවක් වෙනවා. ඇයි? මටත් ඒක දරා ගන්න බැරි වේදනාවක් වෙනවා. ඔහු කීය. ඔබට ඒකෙන් ඔබේ හිතට අමාරුවක් ඇති වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. ඔබ අපේ යාළුවෙක්වත් නෙමෙයිනේ. ලුසී ෆෙරියර්ගේ මේ ප්‍රකාශයෙන් තරුණයාගේ මුහුණ අඳුරු විය. ලුසී ඊට හඬ නගා සිනාසුනාය. ඔන්න බලන්න. මං එහෙම දෙයක් අදහස් කළේ නෑ. ඇය කීවාය. ඔබ දැන් අපේ යාළුවෙක් නේනම් ඔන්න කොහොම හරි අපව බලලා යන්න අපේ ගෙදර එන්න ඕනේ. එහෙනම් මං යන්නම්. මට ප්‍රමාද වෙනවා. තවත් ප්‍රමාද වුණොත් ඔහුගේ රාජකාරි ගැන තාත්තා තවදුරටත් මං ගැන විශ්වාසයක් තියෙන එකක් නෑ. ආයිබෝවන්. ආයිබෝවන්. ඔහු පිළිතුරු දුන්නේ පුළුල් වාටියක් සහිත ඔහුගේ හිස් වැස්ම ඔසවමිනි. තම අශ්වයාට කසපාරක් දුන් ඇය දූවිලි වලාකුළක් මැද්දේ අසු ඉදිරියට මේවුවාය. ජෙෆර්සන් හෝප් තරුණයා තම සඟයින් සමග අසුන් පිට නිහඬව ඉදිරියට ගමන් කළේය. ඔහු තම හිතමිතුරන් සමග ගොස් සිටියේ නෝවාඩා කඳුකරයටයි. රිදී ඉල්ලම් ගැරීම සඳහා එහි ගිය ඔවුන්ට ඉල්ලම් කිහිපයක් හමු විය. ඒත් මේ කටයුත්ත සඳහා යෙදවීමට තරම් මුදලක් ඔවුන් අත නොතිබිනි. ඔවුන් සෝල්ට් ලේක් නගරයට ආවේ එම අරමුදල උපයා ගැනීම සඳහායි. අනෙක් අය මෙන්ම ඔහුගේද උනන්දුව යොමු වී තිබුණේ Taman යෙදීමට බලාපොරොත්තු වන කටයුත්ත කෙරෙහිය. ඒත් හදිසියෙම මෙම තරුණිය දකින්නට ලැබීම නිසා දැන් ඔහුගේ අවධානය වෙනස් වී ඇත. තම සිතේ යටපත් නොවන කැළඹීමක් හටගෙන ඇති බැව් ඔහුට වැටහිනි. රිදී ඉල්ලම් ගැනීමටත් වෙනත් කිසියම් කටයුත්තකටත් මේ අලුත් ප්‍රශ්නය තරම් වැදගත් ඒවා නොවන බව ජෙෆර්සන් හෝප් මෙනෙහි කළේය. ඔහුගේ සිතේ ඇති වූයේ අවංක ආදරයකි. Taman අතගැසූ සෑම කටයුත්තක්ම සාර්ථක ලෙස ඉටු කර ගැනීමට මේ දක්වා ඔහු සමත් විය. අප්‍රතිහත ධෛර්යයෙන් මිනිසෙකුට යෙදිය හැකි උපරිම උත්සාහය යොදා ඇය දිනා ගැනීමයි ඔහු සිතාගත්තේ. මේ අයුරින් මේ කටයුත්ත සාර්ථක කරගන්නේමයි ඔහු තමාටම ශපථ කරගත්තේය. එදා රාත්‍රියේ ජෝන් ෆෙරියර් හමුවීමට ඒ නිවසට ගියේ කවරෙක්ද? මේ තරුණයා මිස. එදා පමණක් නොවේ. ඔහුගේ මූණ ෆෙරියර් නිවසේ හුරු පුරුදු දසුණක් බවට පත්වෙන තරමට ජෙෆර්සන් හෝප් යලි යලිත් එහි ගියේය. මෙම මිටියාවතටම වී පසුගිය අවුරුදු 12ක කාලයක් ගොවිතැන් කටයුතු වල ඇලී ගලී සිටි ජෝන් ෆෙරියර්ට බාහිර ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න දැනගැනීමට අවස්ථාවක් නොවිය. ඒ හැම දෙයක්ම ඔහුට ජෙෆර්සන් හෝප්ගෙන් දැනගන්නට ලැබිනි. ඔහු ඒවා විස්තර කරේ මහල්ලාගේ පමණක් නොවේ ලුසීගේද සිත් ගන්නා අයුරිනි.
කැලිෆෝනියාවට සංක්‍රමණය වූ පුරෝගාමීන් අතර හෝප්ද එක් අයෙක් විය. සාමය පැවති ඒ දිනවල සමහරු විශාල වශයෙන් ධනය ඉපයූ හැටිත් සමහරු ඒ ධනය විනාශ කරගත් හැටිත් ගැන පුදුමාකාර කතා රැසක් තරුණයා දැන සිටියේය. ඔත්තුකරුවෙකු, දඩයක්කාරයෙකු, රිදී ඉල්ලම් ගරන්නෙකු, සත්ව ගොවිපලේ පවත්වාගෙන යන්නෙකු ආදී නොයෙක් රැකියාවල යෙදී ඇති ඔහුට අත්දැකීම් සම්භාරයක් විය. වික්‍රමාන්විත ක්‍රියාවක් සිදුවෙමින් තිබුණේ කොයිද? ජෙෆර්සන් හෝප් ඒ තැන් සොයා ගොස් ඒවාට සහභාගී විය. වැඩි දවසක් යාමට පෙර ඔහු මාලු ෆෙරියර්ගේ ලැබෙති මිත්‍රයෙක් බවට පත්විය. තරුණයාගේ නොසැලෙන අදිෂ්ඨානය ගැන මහලුගවියා පැහැදුනේය. තරුණයාගේ යහපත් ගතිගුණ ගැන ප්‍රශංසා කිරීමටද ජෝන් ෆෙරියර් පසුබට නොවිය. මෙවැනි අවස්ථාවලදී ලුසී නිහඬ වූවාය. එහෙත් ඇගේ සතුටින් බැබලෙන දීප්තිමත් දැස් සහ රත්පෑ දෙක පොළු වලින් පැවසුනේ ඇගේ හදවත තවදුරටත් ඇය සතුව නැති බවයි. ඇගේ තාත්තාට නම් මෙම ලකුණු තේරුම් ගන්නට අමාරු වන්නට ඇත. එහෙත් ඇගේ සිද්ධිනාගත් තරුණයාට නම් එම ලකුණු තේරුම් ගැනීමට අපහසුවක් නොවිය. ගිම්හාන ඍතුවේ එක් උදෑසනකි ජෝන් ෆෙරියර්ගේ නිවස වෙත වේගයෙන් පැමිණි අශ්වාරෝහකයෙකි. ඒ ජෙෆර්සන් හෝප්ය. ඔහු ගේට්ටුව අසල අසුපිටින් බසිද්දි දොර අසල සිටි ඇය ඔහු හමුවීමට ඉදිරියට ගියාය. මම මේ නගරයෙන් පිට වෙලා යන්නයි හදන්නේ ලුසි. ඔහු කීවේ ඇගේ දෑත් වලින් අල්ලාගෙන. ඇගේ දෑස් වෙතට එබී බලමිනි. අද මා එක්ක යන්න සූදානම් වෙන්න කියලා මං ඔයාගෙන් ඉල්ලා හිටින්නේ නෑ. ඒ වුණත් ලුසි මං ආයේ මේ එන දවසට ඔයා සූදානම් නේද? කවදද ඒ දවස? ඇය ඇසුවේ සිනාසෙමින් ඒත් ලැජ්ජාවෙන් රතු වෙමිනි. වැඩිම වුණොත් තව මාස කීපයකින් මං ආයෙමත් ආව දවසට ඔබ මට විවාහ කර දෙන්න කියලා මං ඔබේ තාත්තාගෙන් ඉල්ලා සිටිනවා. අපට බාධා කරන්න කිසි කෙනෙක් නෑ. එතකොට තාත්තා මොනවා හරි කියාවිද? මම දන්නේ නෑ. ඔහු කැමතියි. හැබැයි අපේ රිදී පතල්වල ඉල්ලම් හැරීමේ වැඩේ සාර්ථකව කරනවා නම් ඒක හරියන බවට මගේ හිතේ සැකයක් නෑ. එහෙනම් කොච්චර හොඳද? තාත්තයි ඔබයි හැම දෙයක් ගැනම කතා කරලා තීරණයකට ඇවිත් මං ඉතින් මොනවා කියන්නද? ඇය කොඳුලාය. දෙවියන්ට ස්තුති වේවා. ඔව් කීය. එහෙනම් මේක තීන්දුයි. මම මෙතන රැඳී සිටින වෙලාව වැඩි වෙන්න මෙතනින් පිට වී යාමත් අපහසු වෙනවා. මගේ මිත්‍රයන් මං එනතුරු මග බලාගෙන. එහෙනම් ආයිබෝවන් ලුසි. තව මාස දෙකකින් ඔබට මාව දකින්න ලැබේවි. ආයිබෝවන්. ඔහු ඇගෙන් සමුගෙන අසුපිටට නැගී මිතුරන්ට එක්වුණේය. අනතුරුව ඔහු වේගෙන් මේ පෙදෙසින් ඉවත්ව ගියහ. ඔහු තම දර්ශනපතෙන් ඉවත් වී යනතුරු ඇය ගේට්ටුව අසලට වී බලා සිටියාය. ඇය ආපසු නිවස වෙත ආවේ මුළු යූටාවේම ප්‍රීතිමත්ම යුවතිය ලෙසිනි. එහෙනම් යාළුවනේ ලෝහිත පරීක්ෂණ කතාවේ යූටා කාන්තාරයේ පිපුණු මලක් මේ කොටස මෙතනින් අවසන් වෙනවා. එහෙනම් යාළුවනේ ජෙෆර්සන් හෝප් මහත්තයා එනොක් ජේ ඩේපර් හා ජෝසප් ස්ටැන්ගර්සන්ව මරා දැමුවේ ඇයි? මේ කතාවේ 3 වෙනි කොටස ජෝන් ෆෙරියර් නායකතුමාණන් සමග සාකච්ඡාවක. මේ කොටසින් ආයිමත් අපි හමු වෙනකන් ඔයා පරිස්සමින් ඉන්න. එහෙනම් මං අදට ඔයාගෙන් සමුගන්නවා. මේ කතාව කියන මම බුරියා.